ඒක ආදේශිත බෙන්සීන් වල සාමාන්‍ය නාමකරණය. ඒක ආදේශිත බෙන්සීන් වල සාමාන්‍ය නාමකරණය. මේ IUPAC නම් නෙවෙයි සාමාන්‍ය නම්. නම් කීපයක් තියෙනවා වැදගත් ඒවා මතක තියාගන්න ඕනේ. හැබැයි කාට හරි කෙනෙකුට අර මුලින්ම උගන්වපු පාඩම අමතක නම් ඒ කියන්නේ අර ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගන්න හැටි ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් අම්ල ඒ වගේ දේවල් අමතක නම් මේක පොඩ්ඩක් බැරි වෙයි ඈ. ඒ පාඩම් කෙනෙකුට තමයි මේක පුළුවන් වෙන්නේ. එතකොට බෙන්සීන් වලයට මෙන්න මේ වගේ CH3 කාණ්ඩයක් බැඳලා තිබ්බොත් ඕකට සාමාන්‍යයෙන් මෙතිල් බෙන්සීන් කියලාත් කියනවා. ඒකට සාමාන්‍යයෙන් මෙතිල් බෙන්සීන් කියලා කියනවා. ඒ වගේම මේකට සාමාන්‍ය විවහාරයේ නමක් භාවිතා කරනවා ටොලුයින්. ටොලුයින් සාමාන්‍ය විවහාරයේදී මෙයාට කියන්නේ ටොලුයින්. මේවා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. මොකද සමහර වෙලාවට කියන්න පුළුවන් ටොලුයින් වලින් ආරම්භ කරමින්. ඒක ටොලුයින් කියන නම දන්නේ නැත්නම් ඔයාලට මේක කරන්න වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වගේ එකක් තිබ්බොත් ඒකට අපි කියන්නේ ටොලුයින් කියලා. මේ වගේ හැලජනයක් බැඳලා තිබ්බ කියන්නකෝ මේක. එතකොට මේකට අපි කියන්නේ ක්ලෝරෝබෙන්සීන්. ක්ලෝරෝ බෙන්සීන් කියලා තමයි අපි කියන්නේ. ක්ලෝරෝබෙන්සීන්. එතන බ්‍රෝමීන් එකක් බැඳුනොත් ඒක බ්‍රෝමෝබෙන්සීන්. අයඩින් එකක් බැඳුනොත් ඒක අයඩෝබෙන්සීන් බවට පත් වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ හිතන්නකො මේකට NH2 එකක් බැඳුනා කියලා. NH2 තිබ්බොත් මේක විශේෂ සංයෝගයක් බවට පත් වෙනවා. එතකොට බෙන්සීන් වල ගුණක් තියෙනවා මේ NH2 කාණ්ඩයේ ගුණත් ඇති වෙනවා. ඒ වගේ වෙලාවකට මේකට අපි කියන්නේ ඇනිලීන්. ඇනිලීන් වෙනස්ම නමක්. ඇනිලීන් කියලා කියනවා. හරි. එතකොට බෙන්සීන් වලට මේ වගේ මෙහෙන් ලියන්න. OH කාණ්ඩයක් බැඳලා තිබ්බොත් ඒතර ඒකත් එහෙමම තමයි නම වෙනස්ම එකක් බවට පත් වෙනවා. ඒකට අපි කියන්නේ ෆීනෝල් කියලා. ෆීනෝල් ඇනිලීන් ෆීනෝල්. ඊළඟට බෙන්සීන් වලයකට මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩ් කෑල්ලක් බැඳලා තිබ්බොත් මෙන්න මෙහෙම තියබිලා මෙතන H එකක් තිබ්බොත් ඒකට අපි කියන්නේ බෙන්සැල්ඩිහයිඩ්. ඒ ඇල්ඩිහයිඩේ විශේෂ නම සාමාන්‍ය නම බෙන්සැල්ඩිහයිඩ්. බෙන්සැල්ඩිහයිඩ්. මෙන්න මේ වගේ කීටෝන කෑල්ලක් බෙදලා තිබ්බොත් මේ පැත්තේ කියන්නේ දෙපැත්තෙම කාබන් CH3 එකක් තිබ්බොත් මේකට කියන්නේ ඇසිටොෆීනෝන්. ඇසිටොෆීනෝන් ඔය වගේ නමක් තියෙනවා. ඊළඟට මේ වගේ හරියට බලා ගන්නන් ටික මේ වගේ COOH කාණ්ඩයක් බැඳලා තිබ්බොත් COOH කියන්නේ කාබොක්සිලික් අම්ල. එතකොට ඒ වගේ එකට අපි කියන්නේ බෙන්සොයික් ඇසිඩ් කියලා. සාමාන්‍ය විවහාරයේදී මෙයාට කියන්නේ බෙන්සොයික් ඇසිඩ්. එතකොට මෙන්න මේ වගේ
ඇල්කිල් කාණ්ඩයකට බෙන්සීන් වලයට බැඳිලා එතනට Cl එකක් බැඳුනොත් කියන්නේ Cl ඒ කාබන්ට බැඳිලා තිබ්බොත් ඒකට අපි කියන්නේ බෙන්සිල් ක්ලෝරයිඩ් බෙන්සිල් ක්ලෝරයිඩ් මේ වගේ කාබොනයිල් එකක් තිබිලා එතනට Cl එකක් Cl හරි Br හරි එතකොට බ්‍රෝමයිඩ් එහෙම වෙන්න ඕනේ මේක බෙන්සොයිල් මේක බෙන්සොයිල් ක්ලෝරයිඩ් ඔන්න ඔය වගේ නාමකරණයන් දෙනවා ඔය විශේෂ නම් බලන්න මතකද කියලා CH3 එකක් තිබ්බොත් ඒක මෙතිල් බෙන්සීන් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ ටොලුවීන් ක්ලෝරෝබෙන්සීන් NH2 තිබ්බොත් ඇනිලීන් OH තිබ්බොත් පීනෝල් ඇල්ඩිහයිඩයක් එක කාබන් එකක් තියෙන ඇල්ඩිහයිඩයක් මේවට කියන ඇරොමැටික් ඇල්ඩිහයිඩ බෙන්සල්ඩිහයිඩ් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා එක කාබන් එකක් මේ පැත්තෙන් බෙදලා අනිත් පැත්තෙන් බෙන්සීන් බෙදුණු කීටෝනයක් නම් ඇසිටෝෆීනෝන් කියනවා COOH එකක් තිබ්බොත් ඒක බෙන්සොයික් ඇසිඩ් එකක් කියලා කියනවා CH2Cl එකක් තිබ්බොත් ඒක බෙන්සිල් ක්ලෝරයිඩ් කියලා කියනවා කාබොනයිල් එකකට Cl එකක් බෙදුනොත් අම්ල හේලයිඩයක් වුණොත් ඒකට අපි බෙන්සොයිල් ක්ලෝරයිඩ් කියලා කියනවා විදිහට ලියාගන්න ඉක්මනට හරි හරිද
ඊට පස්සේ ලියන්න මාතෘකාව ද්විආදේශිත බෙන්සීන් නාමකරණය. ද්විආදේශිත ආදේශකාණ්ඩ දෙකක් තිබ්බොත් ද්විආදේශිත බෙන්සීන් නාමකරණය පොඩි නාමකරණයක් අපි කරන්නේ මේ IUPAC නාමකරණය නෙමෙයි ඈ. නැත්නම් ඔය හසන්ත එහෙම කෑ ගහනවා පස්සේ මේ කෝ නාමකරණය කරාද නැද්ද ඌට එහෙන ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා මේක මේ නියම නාමකරණය නෙමෙයි IUPAC නාමකරණය නෙමෙයි ඈ. ලක්ෂාන් විජේසිංහ නැද්ද? හරි මකනවා. ද්විආදේශිත බෙන්සීන් නාමකරණය. එතකොට දැන් ආදේශ කෑලි දෙකක් තියෙනවා. දැන් නයිට්‍රෝ කෑල්ලක් බඳුනොත් ඒක නයිට්‍රෝ බෙන්සීන් බවට පත් වෙනවා. හරි. නයිට්‍රෝ කෑල්ලක් බඳුනොත් එහෙම ඒක නයිට්‍රෝ බෙන්සීන්. අපි එහෙම එකක්ම ගමු. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. මේක ෆීනෝල්. මේකේ නම මොකද්ද? ෆීනෝල්. හරිද? මේකේ නම ෆීනෝල්. එතකොට මෙන්න මේක දිහා බලන්න. මේක මොකද්ද? ක්ලෝරෝබෙන්සීන්. මේක ක්ලෝරෝබෙන්සීන්. එතකොට දැන් මෙහෙම ඉන්නවා කියන්නකෝ. ඔය බලන්න. ඔන්න ඔය විදිහට තියෙනවා. මේ එතකොට එක සංයෝගයක් නෙමෙයි. අපිට පෙවුනට ওই තුන් දෙනාගේම අනුක සූත්‍රයේ එක වුණාට ওই තුන් දෙනා සංයෝග තුනක්. එකම සංයෝගයක් නෙමෙයි මේ තියෙන්නේ. එතකොට මේක නම් කරනකොට ඔයාලට පේනවා OH කාණ්ඩය බැඳුනහම ඒකට නම බෙන්සීන් ගෑවිලාවත් නැති අමුතුම නමක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆීනෝල් කියලා. එහෙනම් මේකට නම දෙන්න ඕනේ ෆීනෝල් වලින්. එතකොට මේ ක්ලෝරීන් ෆීනෝල්ට සාපේක්ෂව නැත්නම් OH කාණ්ඩයට සාපේක්ෂව ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනවා. එතකොට ඔයාලා කරන්න ඕනේ මේකේ වඩා ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකයේ එන විදියට ආදේශ කාණ්ඩවලට අඩු අංක ලැබෙන විදියට මේක අංකණය කරගන්න ඕනේ. එතකොට ඔබතුමන්ලාට මේක අංකණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක දෙක මෙහෙම යන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. 1 2 මෙතන 3 4 5 6. ඒතර මේ පැත්තෙන් ගියොත් එහෙම මෙයාට එන්නේ 5. මෙයාට එන්නේ 6. මේ පැත්තෙන් ගියොත් මෙයාට එන්නේ 1 2 ඒ විදියට අංක. ඒතර කොයි පැත්තෙන්ද හොඳ? අඩු අංක ලැබෙන පැත්තෙන් තමයි අංකණය කරන්න ඕනේ. නිදිලා එනවා දැන් මෙතන පරක් වෙලා මෙතන මේ පැත්තෙන් අංකණය කරොත් sorry 6 නෙමෙයි මේ පැත්තෙන් අංකණය කරොත් 1 2 3 4 5 6 එන්නේ එතකොට. ඒතර අඩු අංක තියෙන්නේ කොයි පැත්තද? අඩු අංක තියෙන්නේ මේ පැත්ත. එහෙනම් අංකණයේ නිවැරදි පැත්ත මෙන්න මේ පැත්ත. රතු පාටින් මාක් කරලා තියෙන පැත්ත. රතු පාටින් මාක් කරලා තියෙන පැත්ත තමයි නිවැරදි පැත්ත. එතකොට කොහොමද මේකේ නම? නම දැන් ලියන්න වෙන්නේ අංකයත් එක්ක. අංකෙත් එක්ක තමයි නම ලියන්න ඕනේ. හරි එතකොට කොහොමද? මේක 2 රතු පාටින් තියෙන එක ගන්න අංකය. එතකොට මේ පැත්ත තමයි හරි පැත්ත. එතකොට 2 ක්ලෝරෝ
මොකද්ද? දෙක ක්ලෝරෝ එක දාන්න ඕනේ නැහැ. ෆීනෝල් කියලා අපි ලියනවනේ. ෆීනෝල් તો දන්නව ෆීනෝල් එක තියෙන්නේ අනිවාර්යෙන් එකට. දෙක ක්ලෝරෝ ෆීනෝල් කියලා මේ ලියනවා. ඒතර මේකට එන්න ඕනේ මොකද්ද? මේක 1 මේක 2 මේක 3. එහෙනම් 3 ක්ලෝරෝ ෆීනෝල්. මේක 4 ක්ලෝරෝ ෆීනෝල්. ඔන්න ඔය විදිහට තමයි නන් ටික එන්න ඕනේ. ලියන්න ද්වි ආදේශිත බෙන්සීන් නාමකරණය කියන මාතෘකාව යටතේ මුලින්ම ක්‍රියාකාරී කාණ්ඩ දෙකෙන් ආදේශ කාණ්ඩ දෙකෙන් එහෙම කියමුකෝ ආදේශ කාණ්ඩ දෙකෙන් ක්‍රියාකාරීත්වය වැඩි කාණ්ඩයට ක්‍රියාකාරීත්වයේ වැඩි කාණ්ඩයට අඩුම අංකයේද නැත්නම් අංක 1ද අඩු අංක නෙවෙයි අංක 1ද ක්‍රියාකාරී කාණ්ඩයට අංක 1ද ආදේශ කාණ්ඩයට අඩුම අංකයේද කියන්නේ මේ දෙපැත්තෙන් අඩු අංකයේද ලැබෙන ආකාරයට මෙම කාබන් වලය අංකණය කරනු ලැබේ. මෙම කාබන් වලය තමයි බෙන්සීන් වලය අංකණය කරනු ලැබේ. ඉන්පසුව එම අංක සමග අංකණය කරනු ලැබේ. නාමය ලියනු ලැබේ. අංකණය නෙවෙයි නාමය ලියනු ලැබේ. විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයක් නොමැති නම් නම වෙනස් කරන තරමේ ප්‍රබල කෙනෙක් නැත්තම් විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයක් නොමැති නම් අකාරාදියට අනුව කියන්නේ මුලින් කියන කෙනා ඉන්නවනේ ඔය ඉංග්‍රීසි අකුරු දෙක තියෙනවනේ එහෙම. නමේ මුල ඉංග්‍රීසි අකුරු දෙක අකාරාදියට අනුව අඩු අංකයේ දෙනු ලැබේ. අකාරාදියට අනුව අඩු අංකයේ දෙනු ලැබේ. අර ශිෂ්‍ය නායකයා ඉන්නවද? අර ශිෂ්‍ය නායක ළමයා කෑගල්ලට ඉස්කෝලේ යන්නේ ඉන්නවද? මොකද මට නම මතක නැහැ. අර හිටියේ උස ළමයෙක් ශිෂ්‍ය නායකයෙක් ඉන්නේ.
මේ විදිහටම මේක ලියා ගන්න. මේ විදිහටම ලියා ගන්න. හරිද? මේවත් ලියා ගන්න. 3 ක්ලෝරෝ පේන්නේ නැද්ද ඒක? 3 ක්ලෝරෝ ෆීනෝල් 4 ක්ලෝරෝ ෆීනෝල්. මාර ඉනෝගනික් ප්‍රශ්න රෙකෝඩ් කර දානවා. තමුන් ප්‍රශ්නේ කරලා ඊට අදාළ කොටස පාඩම් කරලා ඒ වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි ඔයා කොච්චරක් හොඳට පාඩම් කරනවද කියලා. මම සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ කරනකොට වටේ තියෙන දේවලුත් කියනවා. එතකොට ඔයා චෙක් කරලා බලන්න ඔයා පාඩම් කරන ක්‍රමේ එහෙම හරිද කියලා. ඔයා ප්‍රශ්න කරන ක්‍රමේ හරිද කියලා ඔයාම හොයාගන්න. ඔයා කොච්චරක් පාඩම් කරද? දැන් ඔයාට මම කියන දේවල් ඔයාටත් ඒ විදිහටම සෙට් නම් අන්න ඔයා හොඳට පාඩම් කරලා ඔයා නිවැරදි පාරේ යනවා. හැබැයි ඔයාට ප්‍රශ්නෙත් අමාරුයි කරගන්න. ඔයා ඊට පස්සේ පාඩම් කරනකොටත් ඒව අහුවෙලා නැත්තම් අන්න ඔයාට අවුල් ඈ. අන්න ඒක හොඳ පොයින්ට් එකක්. ඔයා පාඩම් කරන විදිය හරිද වැරදිද බලා ගන්න. ඉස්සෙල්ලා ප්‍රශ්නේ ලියන්න මම එක එක හෝ දෙක ප්‍රශ්න දෙකයි එහෙම දාන්නේ. පොඩි කාලයක් ගන්න පැයක් විතර අරන් තමයි දාන්නේ. එතකොට ඔයා ඒක බලන්න කලින් ප්‍රශ්නේ ලියලා ඊට පස්සේ පාඩනුත් කරන්න. ඒ පාඩම ඒ හරිය දැන් හිතන්න ඔය මැංගනීස් තිබ්බේ කියලා ඒ හරිය පාඩනුත් කරනවා. කරලා බලන්නකෝ. බලපුවාම ඔයාට තේරෙයි ඔයා පාඩම් කරන විදිය හරිද වැරදිද කියලා. හරි? තව එකක් ගමුද අපි? දැන් විශේෂ නමක් නැති කොට බලමු. හරි? විශේෂ නමක් නැති එකක් බලමුකෝ. විශේෂ නමක් නැති එකක් ගමුකෝ. නයිට්‍රෝ කෑල්ලකුයි CL කෑල්ලකුයි ගමුකෝ. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක මොකද්ද? නයිට්‍රෝ කෑල්ල. නයිට්‍රෝ. මේක ක්ලෝරෝ. දැන් කවුද මුලින් එන්නේ? මුලින් එන්නේ C. එහෙනම් අංක 1 දෙන්න ඕනේ කාටද? මූට. මූ මෙතන හිටියා කියලා එහෙම බෑ. මේ චක්‍රේ කොහෙත් එකයි. ඒතර මූට තමයි අංක 1 දෙන්න ඕනේ. ඕක කොහොම ඇන්දත් හරි පුතේ. මෙහෙම ඇන්දත් ඕකම තමයි. බලන්න නැද්ද කියලා. කොහොම ඇන්දත් හරි මෙහෙම ඇන්දත් ඕකම තමයි ඔය තියෙන්නේ. නම ලියද්දි අපි බලමු එකම එයිද කියලා. හරිද? ඕකේ නම ලියද්දි බලමු එකම නමක් එයිද කියලා. නැත්නම් අපි හිතනවනේ ඔක කරකපුවා මවුල් කියලා. කොහෙන්ද අංකණය කරන්නේ? 1 2 3 4 5 මෙහෙන් ගියොත්. පොඩි නිල් පාටින් දානවා ඈ. 2 3 4 5. නිල් වලින් මේ පැත්තට කරකැවුවොත් කොහොම එන්නේ? ඒතර 5 එන්නේ අර උට. ඇයි NO2 දෙකට එන්න ඕනේ ඈ? අනිත් පැත්තට ගියොත් මූට 1 2 3. මූට 1 දෙන්නේ නැහැ කොහොමත්. මූ C. ඒතර කොහෙද හරි පැත්ත? රතු පෑනෙන් ගන්න පැත්ත තමයි හරි පැත්ත. එහෙනම් දැන් කොහොමද නම? 3 ක්ලෝරෝ. 3 ක්ලෝරෝ. 3 ක්ලෝරෝ. 3 ක්ලෝරෝ. ඊළඟට සෝරි 3 නෙමෙයි. 1 ක්ලෝරෝ. 1 ක්ලෝරෝ
තුන නයිට්‍රෝ බෙන්සීන්. නම වෙනස් වුන්නේ නැහැ බෙන්සීන් මයි අර මේක සාමාන්‍ය නාමකරණයක්. මේ ඉලක්කමක් අතර ඉරි කැලි දෙකක් දාන්න ඕනේ. එක ක්ලෝරෝ 3 නයිට්‍රෝ බෙන්සීන්. මේක ඕනනම් මෙහෙමත් ලියයි. 3 නයිට්‍රෝ අර විශේෂ නැති නිසා එහෙම ලියන්නේ 3 නයිට්‍රෝ එකටනේ අරයා ඉන්නේ ක්ලෝරෝ බෙන්සීන් කියලාත් ලියන්න පුළුවන්. ඒත් එහෙම කරන්නේ නැහැ මෙතනදී මොකද මුන් දෙන්න එහෙම විශේෂ ක්‍රියාකාරීතා කාණ්ඩයක් නෙමෙයිනේ. ඒතර මෙන්න මේක තමයි ඊටාම නිවැරදි විදිය. මේ පළවෙනි ආකාරයේ තමයි ඊටාම නිවැරදි විදිය. එක ක්ලෝරෝ 3 නයිට්‍රෝ බෙන්සීන් කියලා ලියන එක තමයි හොඳ. බලන්න මේකත් ඒකමයි 1 2 3. එතකොට මේ දෙකම එකම සංයෝගය ඔය තියෙන්නේ කරකලා තියෙන්නේ. වෙනසක් නැහැ. මේ දෙකම එකයි. දැන් CH3 එකත් එක්ක වෙන කෑල්ලක් හිටියොත් ඒකට ටොලුයින් කියන්නේ වෙන වෙන තව නම් තියෙනවා එක එක නම් જાති තියෙනවා ක්‍රෙසෝල් කියනවා එහෙම තියෙනවා. ඉතින් ඒව අපි ඉගෙන ගන්න යන්නේ නැහැ. හරි. දැන් මොනවා හරි ඔබට පැන නගින නිකන් දැවෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ හමුවේ ඇති වෙන දැවෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න තව තියෙනවා නම් මොනවා හරි නෑ. ඒ කියන්නේ මේ දෙන්නගේ එහෙම අර විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයක් නෑ. මේ දෙන්නම එහෙම නම වෙනස් කරන් තරම් ප්‍රබල අය නෙමෙයි. CH3 තිබ්බත් එහෙම මේ ක්ලෝරීන් එක්ක එතකොට ටොලුයින් කියන්නේ නැහැ. හරි. ගැටලු තියෙනවා නම් ඔයාගේ හිත ඇතුලේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක උතනින් වචන වලට ටයිප් කරගන්න බැයි නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. ඒ තරමට කොන්දක් නැත්තම් අර හැංගිලා බයිනේ උන් ආගේ තමයි. එහෙනම් Tamanට වැඩක් නැහැ. Tamunට ඉදිරි ගමනක් නැහැ. දෙකෙන් එකක්වත් අඩුවතරමේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. Tamunට ඇතිවෙන ගැටලුව අහලා निराකරණය කරගන්න වෙනවා ඈ. ඒක ඔයාලගේ වැඩක්. නැත්තම් මේ ක්‍රමයට සාප කර කර ඉන්න වෙනවා. ඔන්න ඊළඟ එක බලමු. මට දෙන්න බලන්න මෙන්න මෙයාගේ නම. හොඳට බලන්න ඉස්සෙල්ලා හොඳ ක්‍රියාකාරී කාණ්ඩයක් එහෙම තියනවද කියලා. මෙයාගේ නම මෙයා තමයි මෙතන නේද? එයාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාට කියන්නේ ඇනිලීන් කියලානේ. එතකොට එයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ. එහෙනම් දැන් එයාට අංක 1 දෙන්නම වෙනවා. එයාට අංක 1 දීලා අනිත් කෙනාට අඩුම අංකය ලැබෙන පැත්තෙන් යන්න ඕනේ. මේක නම් කොයි පැත්තෙන් ගියත් 1යි 4 තමයි එන්නේ. කොහෙන් ගියත් 1යි. මෙහෙන් ගියත් මෙහෙන් ගියත් 4ම තමයි එන්නේ. එතකොට 1 2 3 4 හතරට මෙතිල් මේ NH2 තියෙද්දි ඇනිලීන් කියලා කියන්නේ නමනේ. ඇනිලීන් කීවේ අපි. එහෙනම් මෙතන 4 මෙතිල් 4 මෙතිල් ඇනිලීන් 4 මෙතිල් ඇනිලීන් කියලා කියනවා.
කොහෙන්ද? ඇනිලීන් කියන එක තමයි ප්‍රමුඛයා. ඒ ඌ නමම වෙනස් කරලා තියෙන්නේ. එහෙනම් මේකට අංක 1 දෙනවා. මේක අංක 2. එහෙනම් 2 ක්ලෝරෝ ඇනිලීන් 3 දෙනෙක් ඉඳ හිටියත් ඔහොම තමයි. හරි. 2 ක්ලෝරෝ ඇනිලීන් right. දෙක ක්ලෝරෝ ඇඩිලීන්. ඒසානි චේතනා ඉන්නවද? නින්ද ගිහිල්ලත් දන්නේ. ඉන්නස කලින් ඇහැරියද? ජයතිලක සඳුනි ජයතිලක නිදියද තව? ඉන්නවා. ඉන්නවද? නින්ද ගියේ නැද්ද? පරක්කු වෙලා නේද? 4ට පටන් නෑ මං කිව්වා අද 4ට පටන් ගත්තේ නේ 5ට පටන් ගත්තොත් තමයි නිදි තව. මේ හරිනේ. සුවර් එකටම නෑ වොන් නිපුණි ජමෝද්‍ය නෑ. ක්‍රියාකාරීත්වයෙන් වැඩි කාණ්ඩය හොයාගන්නේ කොහොමද? ඇයි අර නමම වෙනස් කරන උන් ඉන්නේ? පීනෝල්. OH කාණ්ඩයක් ආවොත් ඌ පීනෝල්. එතකොට ඌ ක්‍රියාකාරීත්වයෙන් වැඩි. හරිද? නමට අමුතු නම් එකතු කරලා තියෙන්නේ සාමාන්‍ය විවහාරයේදී. පොළුවින් හැර අන්න ඒ වගේ තැන්වලදී ඌ ක්‍රියාකාරී වැඩි. ඔය ක්ලෝරෝ නයිට්‍රෝ ආදේශ උන් එච්චර ලොකු ක්‍රියාකාරී කාණ්ඩ නෙමෙයි. CH3 ඔන්න මාක් කරගන්නු CH3 Cl නයිට්‍රෝ ලොකු ක්‍රියාකාරී කාණ්ඩ නෙමෙයි. ඇල්කිල් කාණ්ඩ හැලජන කාණ්ඩ ඒවා ක්‍රියාකාරී කාණ්ඩ නෙමෙයි. හරි. පස්සේ බලනවා ක්‍රියාකාරී කාණ්ඩ අනුපිළිවෙලක් තියෙනවා. මේවා ලොකු ක්‍රියාකාරී කාණ්ඩ නෙමෙයි. CH3 Cl Br iodine NO2 ඒවා ලොකු ක්‍රියාකාරී කාණ්ඩ නෙමෙයි. හරි අවසාන වශයෙන් මට දෙන්න බලන්න මෙන්න මේකේ නම. මෙන්න මේකගේ නම දෙන්න. ඉස්සලා බලන්න මොකෙක් හරි ඔය කියන විදිහේ ක්‍රියාකාරී කෙනෙක් ඉන්නවද? නම වෙනස් කරන නමක් දෙන කෙනෙක්. මේක තිබ්බොත් අපි ක්ලෝරෝ බෙන්සීන්. බෙන්සීන් තියෙනවා නමනේ. මේක තිබ්බොත් බෙන්සොයික් නම වෙනස් වුණා. එහෙනම් මූ තමයි ක්‍රියාකාරී කෙනා. එකෙක් වහලා බලන්නකෝ. කොහෙන්ද? මූ තමයි වැදගත් කෙනා. අංක 1 දෙන්න. 2 3 4 5 මෙහෙන් ගියොත් 5. මෙහෙන් ගියොත් 3. එහෙනම් වඩා අඩු අංකේ ඉන්නේ 3 නේද? 1 2 3. හරි එතකොට කොහොමද? 3 ක්ලෝරෝ 3 ක්ලෝරෝ මේකට කියන්නේ COO බෙන්සොයික් නේ. එහෙනම් බෙන්සොයික් අර දැක්කද එකෙක් ක්‍රියාකාරී වෙනකොට දැන් අර NO2යි Clුයි හිටපු තැන එහෙම වැඩිපුර ක්‍රියාකාරී කෙනෙක් හිටියේ නැහැ. වැඩි ක්‍රියාකාරී කෙනෙක් හිටියේ නැහැ. එතකොට මේක 3 ක්ලෝරෝ බෙන්සොයික් ඇසිඩ්. හරි. හරි. ඊළඟට මේ බෙන්සීන් වලදී වෙන්න මෙහෙම වැඩක් කරනවා. බෙන්සීන් වලදී විතරක් නෙමෙයි හැමතැනදීම ඔය මේ සාපේක්ෂව නාමකරණය කරන්න පුළුවන්. දැන් අර මතකද හයිඩ්‍රජන්ගේ වර්ණාවලියේ බාමර ශ්‍රේණියේ පළවෙනි රේඛාව HL පදයන් සමහර උන් කල්පනා කරනවා හයිඩ්‍රජන් වර්ණාවලියක් කොහෙද තිබ්බේ?
එහෙම එකක් අපි ඉගෙන ගන්නේ නැහැ. ඒ පොතක් අතින් අල්ලපු නැති හරක් ඉන්නවා. එතකොට මෙතන බීටා ওই විදිහට නාමකරණය කරනවා. සාපේක්ෂව නාමකරණය කරනවා. ওই වගේ තව විදියක් තමයි ඕතෝ පැරාමෙටා කියලා කියන්නේ. හරි. එහෙනම් අපි මේ සාපේක්ෂ නාමකරණයක් දෙන්නයි හදන්නේ. හරි. බෙන්සීන් වලයට බැඳිලා තියෙන එක කාණ්ඩයක් බැඳිලා ඉන්නකොට ඊට සාපේක්ෂව දැන් හිතන්න x කියලා කෙනෙක් බැඳිලා ඉන්නවා. මෙතනට අංක 1 දුන්නාම 2 3 4 5 6 එතකොට මෙන්න මේ 2 සහ 6 කියන ස්ථාන සාපේක්ෂ වශයෙන් හඳුන්වනවා ඕතෝ ස්ථාන කියලා. 2 6 ස්ථාන වලට අපි කියනවා ඕතෝ ස්ථාන. ඕතෝ පොසිෂන්. 4 ස්ථානයට අපි කියනවා පැරා ස්ථානය කියලා. එකෙක් නෙමෙයි තව එකෙක් ඉන්න ඕනේ. මූ අපි හිතමු ක්‍රියාකාරී කියලා. හරිද? ඌට සාපේක්ෂව අර තැන් නම් කරනවා. හරි. එතකොට මෙතන 3 සහ 5 ස්ථාන අපි නම් කරනවා මෙටා ස්ථානය කියලා. මෙටා ස්ථානය කියලා අපි නම් කරනවා. දැන් අපි ඉස්සෙල්ලා ගත් එක ගමුකෝ. දැන් මේ මෙහෙම්මම මේ මෙතනම තියෙන්න කියලා එකක් නැහැ. ඔයාලව රවට්ටන්න මේ තැන් තැන් වලට දානවා. එතකොට ඒ අනුව බලන්න ඕනේ. හරිද? මෙහෙම කෙලින්ම ඔහම අඳින්න කියලා එකක් නැහැ. ඕන් ඔහොම තියෙනවා. දැන් මේකේ ක්‍රියාකාරී කාණ්ඩය හොයාගන්නකො ඉස්සෙල්ලා එහෙම එකෙක් තියෙනවා නම් තමයි හොයාගන්න වෙන්නේ. එහෙම වුණ නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයක් නැත්තම් ඉතින් මුලින් නම් කරන එකවත් ගන්න. දැන් බලන්න ක්‍රියාකාරී කාණ්ඩේ කවුද? COOH නේද? දැන් අපි අංකණය කරමුකෝ. COOH ට අංක 1 දෙමුකෝ. ක්ලෝරීන්ට අඩු අංකේ ලැබෙන පැත්තට යන්කෝ. අංක 1 2 1 2 3 4 1 2 3 ඉස්සලා අර සාමාන්‍ය නම ලියමුකෝ. මේක තියෙන්නේ ද්විආදේශිත බෙන්සීන් නැත්නම් බෙන්සීන් වල සාපේක්ෂ නාමකරණයක් තමයි මේ තියෙන්නේ. අර නිරපේක්ෂව මේ සාපේක්ෂව නාමකරණය කරනවා. හරි? එතකොට මෙන්න මෙතන ලොකු වචන දැන් පොඩි දේවල් හරි. මේක 2 ක්ලෝරෝ බෙන්සොයික් එක දාන්න ඕනේ නැහැ. මොකද එයා දන්නවා නමත් වෙනස් කරලා තියෙන්නේ බෙන්සොයික් ඇසිඩ් කියලා තියෙන්නේ. ඒ හින්දා එක කියලා දාන්න ඕනේ නැහැ. ඕකම මට ලියන්න පුළුවන් පුතේ. 2 කියන ස්ථානයට අපි කියන්නේ COOH බැඳලා තියෙන තැනට සාපේක්ෂව 2 මොන ස්ථානයේද? ඕතෝ කියන ස්ථානේ. එහෙනම් මේක මට ලියන්න පුළුවන් ඕතෝ ක්ලෝරෝ බෙන්සොයික් ස්ථානක් තියන්න. බෙන්සොයික් ඇසිඩ් නැත්තම් මෙහෙම ඕ දාලා ඉරක් ගහලා ක්ලෝරෝ බෙන්සොයික් ඇසිඩ් කියලා ලියන්නත් පුළුවන්. අර තියෙන්නේ එතකොට පල්ලෙහා තියෙන්නේ සාපේක්ෂ නාමකරණ. එතකොට මේක මෙතන පැරා නේද? එහෙනම් පැරා ක්ලෝරෝ බෙන්සොයික් ඇසිඩ් නැත්තම් P ඉරක් බෙන්සොයික් ඇසිඩ්. මේක මෙටා ක්ලෝරෝ බෙන්සොයික් ඇසිඩ්. මේ තියෙන්නේ සාපේක්ෂ නාමකරණය. මේ තියෙන්නේ මොකද්ද? සාපේක්ෂ නාමකරණය. සාපේක්ෂ නාමකරණය. මෙහෙම කරන්න පුළුවන් ඉතින් එකෙක් ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට ඉන්න ඕනේ. දෙන්නම ආදේශ ක්‍රියාකාරී නැත්තම් උතර පොඩි ගැටලුවක් එනවා. ලියන්න ද්විආදේශිත බෙන්සීන් නැත්නම් බෙන්සීන් සාපේක්ෂ නාමකරණය. බෙන්සීන් සාපේක්ෂ නාමකරණය. බෙන්සීන් සාපේක්ෂ නාමකරණය. බෙන්සීන් සාපේක්ෂ නාමකරණය.
බෙන්සීන් වලයට බැඳී ඇති බෙන්සීන් වලයට බැඳී ඇති වඩාත් ක්‍රියාකාරී කාණ්ඩයට වඩාත් ක්‍රියාකාරී කාණ්ඩයට වඩාත් ක්‍රියාකාරී කාණ්ඩයට අංක 1 දෙමින් වලය අංකණය කළ විට වලය අංකණය කළ විට වලය කියන්නේ වලල්ල කියන්නේ වලය අංකණය කළ විට මේ ටික ලියලා මේ ඉතුරු ගණන් ටික ලියා ගන්න. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඔතන ගැටලු තිබේ නම් අහන්න. දැන් අපි වැඩියෙන් වැඩ කරන්න ඕනේ 2022 අයින් කරලා දානවා මේ පන්තියෙන් නැති අය. හරි දැන් ඇති මේ නැටුවා. එහෙනම් අද අනිවාර්යෙන් පන්ති ආපු අය මේ දාන්න ගෲප් එකට නම. පස්සේ ආයේ කියන්න එපා යම්පචන් ගන්න එපා ඈ. අයින් කරලා දාන්න වැඩක් නැහැ. තව අවුරුද්ද විතර දීර්ඝ විභාගයට තවත් ඉතින් හැදෙන්න බැරි යෝග ඉන්නවනම් අයින් කරලා දාන්න ඕනේ. කලින් මම කිව්වා පෙර දැනුවත් කිරීම කරන්න ඕනේ නැත්තම් පන්ති. අයින් කරනවාද? කලින් කියලා තිබ්බේ නැත්තම් දෙන්නෙත් නෑ රෙකෝඩ් එකේ. මේක හරියන්නේ නෑ. මුම් මේ මාව සෙල්ලමකට අරන් ඉන්නේ. වගකීමක් නෑ. අර අනුකම්පා කරපුවා වෙනවා මෙතන. ගැත්තරකම් කරන්න. ලංකාවේ මිනිසුන්ගේ දින එහෙන පජාත වැඩන්නේ ඔක. උන්ට වැඩියෙන් උදව් කරනවා නේද? ඒ උදව් කරන එකාට උන් කෙලවන්නේ, ගරහන්නේ ඔක්කොම කරන්නේ. දැන් බලකෝ අර කෝටි 80ක් බිලියන 80ක් විතර හොරකම් කරනවා හැම අවුරුද්දෙම. ඒ උන්ට මොකුත් නැහැ. උන්ට වැඳගෙන ඉන්නවා. හොරාට සලකන රටක් තමයි මේක. හොරා වංචාකාරයා කුහකයට තමයි සලකන්නේ. මේක එන්න බෑ මෙතන තියෙන නිකන් තියෙන පන්තිය. අතිරේක පන්තිය තමයි එන්නේ නැහැ මුන්ගේ තියෙන ලොකුකම. M කියලා ලියන්න පුළුවන් මෙතන. M මෙටා කෙටි කරලා ලියන්න පුළුවන්. ඒකත් ඔය ඇහුවේ කම්මැලිකමට. ආය වෙන මොකුත් නෙමෙයි. කවුද බලමු. කම්මැලිකමට සුවර් එකට ඇහුවේ කම්මැලිකමට. අර M මෙටා කියලා ලියනකොට අර ලේසිනේ M කියලා දාන්න. අපි කොල්ලෙක් අහලා තියෙන්නේ. පුළුවන්. මෙටා කියලා ඉතින් ලියුවා නම් ඉවරනේ. මෙහෙම දැම්ම හැකිද? ඒ මෙහෙමයි. මම මේ ඔක්කොම උගන්වන්නේ මොකද දන්නවද? අර මේ විදියට දුන්නොත් එතකොට ඔයාලට එකපාරට හිතා ගන්න බෑනේ ඒකයි. මේ මෙහෙම ලියන එක හොඳයි නේද? මෙටා කියලාම දාලා. එතකොට අර ඔළුවට වදිනවා වැඩි. එහෙන් දෙයක් අපි අර දිග ක්‍රමයට ඉගෙන ගන්නකොට තියෙන දේ ඔයාලා අර කම්මැලි වෙන්න එපා. මම මේ කියන්නේ එයා එහෙම යහුවේ නෙමෙයි. එයා ඒක අහන්නත් වෙන හින්දා. මම කියන්නේ අර කෙටි කරන්න එපා ලියද්දි දෙයක්. වගන්ති ලියද්දි එහෙම ලියන්න. ඒ ලියනකොට ඔළුවට වදිනවා වැඩි.
හැමතිස්සෙම එහෙම කරන්න. මෙටා කියවෙනකොට ඕක වදිනවා. මෙතන මෙටා මෙහෙමයි කියලා ඔළුවේ වදිනවා. ඒකනේ ඔය ඔයාලට ඔය දේවල් ඉක්මනට අමතක වෙන්නේ. මේක පැරා පී දාලා ලියන්නත් පුළුවන්. හරිනේ? දැන් ඊට ප්‍රශ්න අහන්න නැතුව ඉන්න එපා. මම විහිළුවට ඒ සම එක කීවේ. විහිළුවක් ඉස්සලා බැන්නේ විහිළුවට නෙවෙයි ඈ. උඹලා සමහරව හිතන්නේ මේක අපි ඉස්සා වගේ ඔහේ hina වෙවි හැපැත්තලා අනේ අපි ඌව ගණන් ගනී කියලා දැන් සමහරව ඉන්න ඇති නේද? එහෙම ඉන්නකෝ. සමහර අය දැන් ඔය 2021 නම් මට දැන් කීප් වලකින් ආරංචි ආවා මේක ඔන් කරලා තියලා එයාලා Facebook යනවලු. ඔය ගෙවල් වල ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් බලන්න ළමයි කියන්නේ. කීවා එහෙම කට්ටිය කීවා. තව ඊකලා සර්ට හිනත් වෙනවලු. අපි මෙහෙම කිය. හරි. ඔන්න ටිකක් හොඳට බලන්න දැන් ඈ. මේක තව එකක් කරලා ඉමුකෝ තව එකක් කරලා ඉමුකෝ. මේකටත් දෙන්නකෝ නම. එකපාරයි. දෙන්න බලන්න නම. දෙන්න බලන්න. නන්තුන් ටක් ගාලා ලියන්න. ඊළඟ කොටසට යන්න. අර මේ මන් 2023 අලුත්ලා පන්තියකට ලින්ක් එකක් එවුවා. ඒක එව්වේ උඹලට ඇඩ් වෙන්න නෙමෙයි. කාට හරි පාඩම බැයි නම් ඒකට පස්සේ මම එන්න දෙන්න මං ලින්ක් එක දාන්නම්. මේක දන්න අයට යවන්න දුන්නේ. මේක ඇවිල්ලා ලින්ක් එකක් දැක්කොත් ඒක උඩ ටච් කරනවා. ඒකට එකතු වෙනවා. ආයේ යනවා. පිස්සෝ. මහා පිස්සෝ ගොඩක් ඉන්නේ. ඒක දාව උදව්වක් විදියට ඒක ෂෙයා කරපන් කියපුවාම එහෙම උදව්වක් කරන්නේ නැහැ. අර ලින්ක් එකේ මේ කරලා ඒකට එකතු වෙනවා. ආයේ යනවා. විකාරකාරයෝ. හොල්මාදේ. මේක 1 2 3 හොඳ මේක මොකද්ද බෙන්සල්ඩිහයිඩ් එතකොට මේක 3 ක්ලෝරෝ බෙන්සල්ඩිහයිඩ් හරි නේද බෙන්සල්ඩිහයිඩ් නැත්නම් මෙටා ක්ලෝරෝ එතකොට ඉරි ගහන්නේ එම් දැම්මොත් තමයි ඉරක් ගහන්නේ එම් දැම්මොත් ඉරක් ගහන්න ඕනේ මෙටා ක්ලෝරෝ බෙන්සල්ඩිහයිඩ් මේක 1 2 3 4 එතකොට මේක 4 නයිට්‍රෝ benzoic acid නැත්නම් para nitro benzoic acid අරක නයිට්‍රෝෆීනෝල් නේද? එතකොට ඕතෝ නයිට්‍රෝෆීනෝල් ඒ විදිහටයි එන්න ඕනේ. හරි? දැන් තමයි අමාරු වැඩි. එයා හරියට අල්ල ගන්න ඕනේ. මේක සමහර ගොඩක් අයට මේ 2021 අයට පවා බැරි වෙනවා. ජීවිත කාලෙම කෙමෙසි කරත් මේක බැරි වෙන ඌ ඉන්නවා. ඒ තරම් අමාරු නෙමෙයි පටල ගන්නවා. ඒද හරියට වැඩේ පිළිවෙලකට අහගන්න. Tamanට හිතෙන දේවල් හිතන්න ලැහැත් වෙන්න එපා මෙතන. මම කියන දේවල් ටික තමයි හිතන්න ඕනේ හරි. දැන් බෙන්සීන් වලයට කෙනෙක් බැඳිලා ඉන්නවා කියමුකෝ.
මොකෙක් හරි එකෙක් ඇවිල්ලා බැදිලා ඉන්නවා. බෙන්සීන් වලේ බෙන්සීන් වලේ මොන ප්‍රතික්‍රියාවලටද යන්නේ? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට තමයි යන්නේ. හරි. බෙන්සීන් වලේ යන්නේ මොන ප්‍රතික්‍රියාවලටද? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට. හරි. මෙහෙම නිකම් බෙන්සීන් ඉන්නවා. නිකම් බෙන්සීන් ඉන්නවා. X කියලා කාණ්ඩයක් ඉන්නවා. හරි. මම ඔය X දෙකට බෙදා ගන්නවා. නිකන් උදාහරණයක් විදියට වෙනස් දෙන්නෙක් ගන්නවා. X කියන කෙනා අපි හිතමුකෝ ඇල්කිල් කාණ්ඩයක් කියලා. X කියන කෙනා අපි හිතමුකෝ හැලජනයක් කියලා. ඔය වගේ බෙදෙන්න උන් දෙන්නගේ වෙනසක් තියනවද? තියෙනවා. වෙනසක් තියෙනවා. උන් දෙන්න දෙවිදියක්. ඔන්න ඔහම තියනවා කියලා හිතන්නකෝ. X කියලා කෙනෙක් බැඳිලා ඉන්නවා. ඊළඟට දැන් මෙයාට මම මොකක් හරි එකක් දානවා. අපි ගමුකෝ නිර්ජලීය AlCl3 නිර්ජලීය AlCl3 නිර්ජලීය AlCl3 එක්ක දානවා කියලා හිතමුකෝ. CH3 COCl කියන කෙනා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝෆයිල් එක කවුද? CH3 CO ප්ලස් කියන ඉලෙක්ට්‍රෝෆයිල් එක එන්න ඕනේ. මේකටත් ඒකම දානවා. මේකටත් දානවා. හරි මේකටත් දානවා. මේ ප්‍රතිකාරකේම දානවා මේ තැන් වලට. එතකොට මේ අයත් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව වෙනවා. නිර්ජලීය AlCl3 පොදුවේ ගහන්නම්කෝ දෙකටම දානවා. ආයේ CH3 COCl. මෙතනදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවනේ යම්කිසි ශීඝ්‍රතාවයකින්. මේ අවස්ථාවේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයක් තියෙනවනේ, රේට් එකක් තියෙනවනේ. වේගයක් තියෙනවනේ. වේගය රේට් 1 කියලා ගමුකෝ. මෙතනදී වේගයක් තියෙනවනේ මේ ක්‍රියාවේ. මෙතනදී වේගයක් තියෙනවනේ. ඔන්න ඔය වේගය ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. දැන් බෙන්සීන් වලයට එන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝෆයිලයක්. මුලින්ම මොනවා වුණත් මොකද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. ඉස්රෝම ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. අරගන්නේ බැඳෙන්නේ. බැඳුනට පස්සේනේ තේරුම් ගන්නේ දැන් බෙන්සීන් වලේ ස්ථායීතාවය අඩු වුණා, කාබෝ කැටායනයක් හැදුනා. ඒක අස්ථායි. ඒ හින්දා එච් එකක් ගැලවිලා යනවා. පැහැදිලිනේ? ඒ කියන්නේ බලන්න යාන්ත්‍රණය පෙරලා බලන්න. දැන් බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝෆයිල් එනවා. ඇවිල්ලා මොනවා වුණත් මුලින්ම කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගන්නවා. අරගෙන මේ විදියට බැඳෙනවා. බැඳුනට පස්සේ තමයි ඉවත් වීම සිද්ධ වෙන්නේ. බැඳුනට පස්සේ තමයි අර H එක අයින් වෙලා යන්න ඕනේ. මුලින්ම කරන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න එක. එතකොට මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ තීරණය වෙන්නේ මේ පළවෙනි පියවර මත. ඒක වඩා හොඳට සිද්ධ වුණොත් මේ ප්‍රතික්‍රියාව ලේසියෙන් වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට මේ බෙන්සීන්ට යම් ආදේශ කාණ්ඩයක් තියෙනකොට ඒ ආදේශ කාණ්ඩය විසින් මේ බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වෙනස් කිරීම වලට ලක් කරනවා. සමහර අය ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. සමහර අය ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. සමහර අය බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලා දන්නවා CH3 කාණ්ඩය. තමාගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තමාගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒ කියන්නේ මේ CH3 කාණ්ඩය තමාගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. හැලජන විද්‍යුරින්තාවයෙන් වැඩි එයා තමා දෙසට ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මේ බෙන්සීන් එක්ක සංසන්දනය කරනකොට මෙන්න මෙතන බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. හේතුව මේ CH3 කාණ්ඩයේ මෙතන ඉලෙක්ට්‍රෝන තල්ලු කරපු නිසා. මෙතන ඇද්ද උඩට ඇද්ද හින්දා මොකද වෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. එතකොට මේ තැන් තුනට
ඉලෙක්ට්‍රෝෆයිල් එනකොට මුලින්ම මොනවා වුණත් එයා ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. එහෙනම් වඩා පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් කොතනද? මෙන්න මෙතන. එහෙනම් එතනදී ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩි. පළවෙනි පියවර තමයි හෙමින් වෙන්නේ. සක්‍රීය ශක්තියෙන් වැඩි. ඒක කොච්චර ඉක්මනට වෙනවද කියන එක තමයි ශීඝ්‍රතාවයේ තීරණය වෙන්නේ. එතකොට මෙන්න මෙතනදී ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මෙතනට සාපේක්ෂව මෙතන ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ රේට් එකට වඩා රේට් දෙක දෙවෙනි අවස්ථාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මෙතනට සාපේක්ෂව අතන මොකද වෙන්නේ? මෙතනට වඩා අමාරුයි මෙතන ඉලෙක්ට්‍රෝන ගැනිල්ල. තියෙනවා තමයි ඒවා අර ක්ලෝරින් ඇදගඩ. ක්ලෝරින් පැත්තට ඇදිලා. ඒතකොට එන ඉලෙක්ට්‍රෝෆයිලයට ගන්න ඕනේ ගන්න අඩුයි ඉලෙක්ට්‍රෝන. ඒ නිසා ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒතකොට රේට් එකට වඩා රේට් 3 අඩු වෙනවා. රේට් එක පෙළ ගැස්සුවොත් එහෙම රේට් 3 රේට් 1 රේට් 2. ඒ කියන්නේ සමහර කාණ්ඩ බෙන්සීන් වලයට බැඳුනහම බෙන්සීන් වලේ දිහාවට ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා හරි ලබා දීලා හරි බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. එහෙම වුණාම ඊළඟ ඉලෙක්ට්‍රෝෆයිලයට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට ලේසි වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවේ ඊළඟ ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේකට ඊළඟ එකක් නෑ. මෙතනට සාපේක්ෂව අපි සංසන්දනය. සමහර කට්ටිය බැඳුනහම බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන හිඟ වෙනවා. සමහරලාට ගලවලම ගන්නවා. එහෙම වුණාම බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන හිඟනම් මොනවා වුණත් ඊළඟට එන කෙනාට ගන්න අරගන්න බැදෙන්න ඕනේ. ගන්න ඉලෙක්ට්‍රෝන නැති වෙනවා. එහෙම වුණොත් ශීඝ්‍රතාවය ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුවීමක් සිද්ධ වෙනවා. මේ වගේ ශීඝ්‍රතාවය වැඩි කරන බෙන්සීන් වලයට බැඳිලා බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන දීලා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා ඊළඟට එන කෙනාට ලේසි කරලා දෙන අය ඉන්නවා නම් අන්න ඒ අයට අපි කියනවා බෙන්සීන් සක්‍රීයකාරක කියලා. නැත්නම් සක්‍රීය කාණ්ඩ කියලා කියනවා. ඇක්ටිවේට් කරන කට්ටිය. සක්‍රීය කාණ්ඩ. කවුරු හරි එකෙක් බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ඒක ඉලෙක්ට්‍රෝන අඩු කරලා ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරලා ඊළඟට එන ඉලෙක්ට්‍රෝෆයිලයට බැඳෙන්න අමාරු කරලා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරනවා නම් ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය එතකොට ඒක වික්‍රීයකාරකයක් ඩීඇක්ටිවේට් කරනවා කියලා කියනවා. වික්‍රීයකාරකයක් කියලා කියනවා. එතකොට CH3 වාගේ කාණ්ඩ තමාගේ ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒවා සක්‍රීයකාරක. ඉතින් ඇල්කිල් කාණ්ඩ සක්‍රීයකාරක. හැලජන වික්‍රීයකාරක. දැන් අපි බලන්න හදන්නේ මොනවද තව තියෙන සක්‍රීයකාරක මොනවද තව තියෙන වික්‍රීයකාරක ඒවා ප්‍රබලත්වයේ කොහොමද? හැමෝම එක වගේ සක්‍රිය කරන්නේත් නැහැ. සමහර අය ගොඩක් සක්‍රිය කරනවා. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් ගොඩක් වැඩි වෙනවා. සමහර අය ගොඩක් වික්‍රීය කරනවා. එතකොට වික්‍රීයනේ වැඩි වෙනකොට ශීඝ්‍රතාවයත් ගොඩක් අඩු වෙනවා. හරි සාරාංශය දාන්න උළුවට බෙන්සීන් වලයට බැඳුණු සමහර එවුන් බෙන්සීන් වලයට බැඳුනහම ඊළඟට එන ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාව තියෙන ඊළඟ එක ඒක ලේසි කරන්නත් පුළුවන් අමාරු කරන්නත් පුළුවන්. කොහොමද? සමහර එවුන් බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තල්ලු කරපුවහම මොනවා වුණත් ඊළඟ එක එන්නේ ආදේශයක් වුණත් ඉස්සෙල්ලා ඌ ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. ඉතින් අර එක අරකට බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන දෙන තරමට අර උට ගන්න ලේසි වෙනවා. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේ උට අපි කියනවා සක්‍රීයකාරක. සමහර එවුන් බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒ අදිනකොට බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එහෙම අඩු වෙනකොට ඊළඟට එන එකට ගන්න අමාරුයි. තියෙනවා ගන්න අමාරුයි. බලය මොලේවා. ගන්න අමාරුයි. වික්‍රීයයි. බලලා තියෙනවා වික්‍රීයකාරක ගොඩක් තියෙනවා උඹලගේ සමාජයේ. ඒතර උඹලා වික්‍රීය වෙලා තියෙන්නේ. ඒ නිසා උඹලව ගන්න අමාරුයි. එතකොට ඒ වික්‍රීයකාරකයේ විසින් ශීඝ්‍රතාවය අඩු කිරීමක් කරනවා. ඔන්න ඕක තමයි කතන්දර. තේරෙන්නේ? දැන් සරලව කටුකොලේක පොඩ්ඩක් ලියා ගමුවා.
සරලව කටුකොලයක ලියමු පොඩ්ඩක් ඔය විස්තරේ මොකක්ද කියලා. Tashen ඉන්නවා Tashen. Tashen නෑ. ලක්ෂාන් විජේසිංහ ඉන්නවද? නෑ. නිපුණිත මෝද්‍ය? නෑ. ඔක්සිමා කෙනෙක් කෙනා ඉන්නවද? ඔව් සර්. ඊළඟට ඔසාන් හේරත් ඉන්න. දැන් ඔය මෝවින්දි තිනෝකා තියෙන හැම පන්තියටම ආවද? සමහර ඒවාට ආවා. ඇහුන්නේ සමහර ඒවාට ආවා. නැහැ. සමහර ඒවට ඇයි ඇවිල්ලා සමහර ඒවට නැවිල්ලා හිටියේ. ඉතින් ඔක්කොටම නෑවිදින් ඉන්න එපා. ගෙදර වැඩද? මේ දවස්වල අර ගොයම් කොළපා ගන්න ඒව තියන්නේ නේද? එහෙමනම් මේ බාර විභාගය ලියන්න බැරි වෙයි. පේපර් ඒවා අර දාන ඒවා බැලුවද? ඔව් සර්. මේ ඕගනික් පන්ති වලට එන්නේ නැතුව හිටියද? නෑ සර් ආවා. අර 21 පන්තියට එන්නේ නැද්ද? එනවා සර්. ඒකේ නම නෑනේ. සමහර දවස්වල ඒකට ආවා. සමහර දවස්වල කොළ වැඩ වලට යනවා නේද? ගොයන් පා ගන්න එහෙම දැන් අර ඉන්දර නැති හින්දා හරක් තමයි යොදා ගන්න වෙන්නේ ඉස්සරහට. උඹලට දැන් ඉස්සරහට එහෙම කාලයක් එයි හොඳ කාලයක් උදා වෙයි කොහොමද? මොකද අර ඉස්සරහට දැන් ඉන්දර නැති වෙනවනේ. ඉන්දර නැතුණාම භූතිය සුනාමි එහෙම බැරිලා ටැක්ටරෙත් බැලුණාම හරක් යොදා ගන්න පුළුවන් කොළපා ගන්න. ඒකට උඹලට ඉන්නුවක් හම්බ වෙනවද උඹට? අපතේ යන්නේ නැහැ උඹලගේ දක්ෂතාවය. ගෙදර ඔය ඉන්නකොට අම්මලා තාත්තලාට උදව්වත් කරපල්ලා. ඉතින් අම්මට එහෙම පොඩ්ඩක් ඔය උයන්ඩ පියන්ඩ පොල් ටිකක් එහෙම ගාලා දීලා වැඩප්පලක් කරලා දීපල්ලා. කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මං කියන්නේ. නික අපතේ වාගේ බොරුවට අම්මා වැඩක් කියනකොට පොත අරගෙන පාඩම් කරනවා බොරු කරන්න එපා. වැඩි කරපල්ලා ඔවා. අහන්න දීපල්ලා. නැත්තම් පොත ගන්නවා මොකක් හරි නේද? අම්මා ඉදලක් එහෙම ගන්නකොට උඹ පොත ගන්නවා. බොරු කෝලම් කරනවා. අම්මා මොකක් හරි කිව්වොත් පාඩම් කරන එක කරන් දෙන්නේ නැහැ. ඒකට එහෙම තමයි. පොඩ්ඩක් ගෙවල් දොරවල් අස්පස් කරලා ඔය මේ මනුස්සයට උදව්වක් කරපල්ලා. දැන් මම නම් කියන්නේ කණ්ඩ දෙන ඒවා අඩු කරන්න ඕන. එකමට ඔය උඹලා එක දවසක් නිකන් ගෙදර උයලා පිහලා තියනද? කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම නැහනේ. පන්ති කියයි ඇහුවොත් ආයේ දවසෝ. හරි. දැන් ඔය කොලේ පැත්තකින් තියන්න. දැන් බලන්න ඔයා මේ ඔක්කොම ඔයාට සෙට් වෙලාද කියලා. එහෙනම් ඔයා මේ ඔන්ලයින් පන්තිය හරියට වැඩේ කරගෙන තියෙනවා. හරි. ලියන්න. බෙන්සීන් වලය සක්‍රීය වීම හා වික්‍රීය වීම මාතෘකාව. බෙන්සීන් වලය සක්‍රීය වීම හා වික්‍රීය වීම
හරි දැන් දියන් දුන් කාලේ ඉවරයි. නිකන් හිටියනම් මට ඒකට කරන්න දෙයක් නැහැ. කොලේ පැත්තකින් තියාගන්න. දැන් මගේ එකයි ඔයාගේ එකයි අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. හරි. ලෙන්ඩ් බෙන්සීන් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව බෙන්සීන් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ මෙය පියවර දෙකකි. පියවර දෙකකින් එක වෙන්නේ. මේ පියවර දෙකකි. මුල් පියවරේදී ඉලෙක්ට්‍රෝෆයිලය බෙන්සීන් වලයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනී. සර් ටිකක් හිමීට කියන්නකෝ. කවුද අප්පා? වේගය වැඩිද? හිමීට කියන්නේ මේ සද්ද වැඩිද මේ හිමීටද? වේගය වැඩි සර්. වේගය වැඩි. හරි එහෙනම් ආයේ මොකද්ද මාතෘකාව ලියවේ? බෙන්සීන් වලයේ සක්‍රිය වීම හා වික්‍රිය වීම. බෙන්සීන් වලයේ සක්‍රිය වීම හා වික්‍රිය වීම. බෙන්සීන් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ හරි මෙය පියවර දෙකකි. මේ පියවර දෙකකින් සිදුවේ. ඇහෙන එක ලියන්න එපා. අහලා ලියපිය ඉස්සෙල්. මෙය පියවර දෙකකින් සිදුවේ. මුල් පියවරේදී ඉලෙක්ට්‍රෝන ලබා ගත යුතුය. මුල් පියවරේදී ඉලෙක්ට්‍රෝන ලබා ගත යුතුය. හිත ලියපයින්. මුල් පියවරේදී ඉලෙක්ට්‍රෝන ලබා ගත යුතුය. හරිද? බෙන්සීන් වලයට බැඳුණු සමහර කාණ්ඩ බෙන්සීන් වලයට බැඳුණු සමහර කාණ්ඩ බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරයි. බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරයි. හරි. එවිට බෙන්සීන් වලයෙන් මීළඟ ඉලෙක්ට්‍රෝෆයිලයට
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පහසුවේ එවිට එම ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. හරිද? එහෙම කිව්වොත් අනින්ද යනවා මට. හරි. ශීඝ්‍රතාවයේ වැඩි වේ. එවැනි කාණ්ඩ සක්‍රීය කාරක ලෙස හඳුන්වයි. එවැනි කාණ්ඩ සක්‍රීය කාරක ලෙස හඳුන්වයි. તો ඇල්කිල් කාණ්ඩ මොනවද? සක්‍රීය කාරක. වෙනම වෙන කරලා ලියන්න. සමහර කාණ්ඩ බෙන්සීන් වලයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනී. එවිට බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුවේ. බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුවේ. right? මෙවිට ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුවේ. අරකට බෙන්සීන්ට සාපේක්ෂව. එවැනි කාණ්ඩ බෙන්සීන් වික්‍රීයකාරක ලෙස හැඳින්වේ. right? මේ
මෙන්න මේක වෙන පාටකින් ගහ ගන්නකෝ. වෙන පාටකින් මේ තියෙන යාන්ත්‍රණයේ ස්ටෙප් එක ඈ වෙන පාටකින් ගහ ගන්නකෝ. ඊට පස්සේ අපි හේතු පැහැදිලි කරමු. වෙන පාටකින් ඉදුවරිත් ඇවිල්ලා මතකද විලා නිතුනි බණ්ඩාර නෑනේ අද නිතුනි බණ්ඩාර 5යි තව කවුද MRB ඉන්නවද රණෝත් බණ්ඩාර නෑ 6යි සුනෙත් යසෝදන සිනෙත් යසෝදනද කවුද ඉන්න කෝ එයාගේ යාළුවා නින්ද ගිහිල්ලා දන්නේ නැහැ ගෙදර ඉන්න කියන්නේ යාලට ඈ ආයෙ නාවට කමක් නැහැ කියන්නේ හයයි පන්ති 6යි හිමාසා සමරකෝන් 7යි 7යි දෙමෝපියන්ට කතා කරන්න කියන්න උන් නම් මේක හරියන වැඩක් නෙමෙයි නැත්තම් වෙන පන්ති ඕන තරම් අපි ඔන්ලයින් පන්ති ඕන තරම් තියෙනවා අනේ අපිට එහෙම එකක් නැහැ ඉඳවර අපේ බලන්නකො හින්නට තියෙනවා ඒකකට යන්න ඒකට ගිහින් කරන්න ඒ සර්ලා හොඳයි හොඳට කරනවා අලුත් සර්ලා ඉන්නේ පරණ සර්ලාත් ඉන්නවා ඒවට යන්න ගිහිලා කරගන්න මේක ලියුවා මේක පැත්තකින් ලියාගත්තා මේ විදිහටම ලියන්න ඕනේ හරි කියනද දැන් මේක පැහැදිලි කරන්න හදන්නේ හරි ඊට මේ කොටස ඉක්මනට ඉවර කරගන්න CFT කාණ්ඩයේ විසින් CFT කාණ්ඩයේ විසින් CFT කාණ්ඩයේ විසින් පෙරක ආචරණයේ මගින් බෙන්සීන් වලයට සම්පූර්ණ අවධානය මේකට දෙන්න බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන තල්ලු කරයි බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන තල්ලු කරයි එම නිසා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වේ
මීළඟ ඉලෙක්ට්‍රෝෆයිලය ආදේශ වීමේ මීළඟ ඉලෙක්ට්‍රෝෆයිලයේ ආදේශ වීමේ ශීඝ්‍රතාව rate 2 ශීඝ්‍රතාව බෙන්සීන්ට සාපේක්ෂව වැඩිය වෙන් කරලා හැලජනය නැත්නම් ක්ලෝරීන් බෙන්සීන් වලයෙන් ඉලෙක්ට්‍රෝන අදී එම නිසා බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වේ. එවිට ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය බෙන්සීන්ට සාපේක්ෂව අඩු වේ. රේට් එක ලියා ගන්න කොහොමද? රේට් එක නැත්තම් මේක A B C කියලා දැම්මොත් A කියන අවස්ථාවට වඩා B කියන අවස්ථාව වැඩි, C කියන එක වික්‍රීයයි, ඒ නිසා ඔහොම වෙන්න ඕන. නැත්තම් රේට් 1ට වඩා රේට් 2 වැඩි. ඊට වඩා රේට් 3 තමයි මෙතන අඩුම වෙන්නේ. ඔන්න ඔය විදියට එනවා. ඔය වගේ බහුවර්ණ අහන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ ඔය දෙක විතරක් නෙමෙයිනේ කාණ්ඩ තියෙන්නේ. තව කාණ්ඩ තියෙනවානේ. මේවා කොහොමද ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කියලා. right? මම මෙතන 3 දිනක් දානවා. බලමු. තව එකක් පොඩි සාරාංශයකුත් එහෙනම් ලියමුකෝ. එහෙනම් පුතේ සක්‍රීයණය වැඩි වෙනකොට රේට් එක නැත්තම් ශීඝ්‍රතාවයත් මොකද වෙන්නේ? රේට් එකත් වැඩි වෙනවා. වික්‍රීයණය වැඩි වෙනකොට රේට් එක අඩු වෙනවා. ඔන්නෝක තමයි අවසාන සාරාංශය. දෙන්න ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ගණ්ඩ ශීඝ්‍රතාවය අඩු වෙනවා. මොකද හේතුව මුලින්ම ඉලෙක්ට්‍රෝන අරන් ඉන්න ඕනේ බැඳෙන්න. ඉලෙක්ට්‍රෝන අරගන්න ඕනේ බැඳෙන්න. ඉලෙක්ට්‍රෝන අරගෙන තමයි බැඳෙන්නේ. හරි. මේකත් ලියා ගන්න. පොඩි ඉන්ටර්වල් එකක් ගමුද? විනාඩි 15ක්. 8:00යි. 8:45ට හරි. පටන් ගමු. මෙහෙම තියන්නම් ඔයාලා යනවා නම් ගිහිල්ලා හරියට 8:45 වෙනකොට එන්න. දැන් ඇවිල්ලා පාඩම් තේරෙනවයි. කෝලම් කරනවා. මං කොම්මඩ කියන්න. අවුනොත් එහෙනම් දෙනකම් පැලෙන්න.
පන්තිය මැද්දෙන් ඇවිල්ලා පාඩම් තේරෙන්නේ ඇයි? උඹලට වෙන පන්ති වලට යන්න කිසි අවුලක් නැහැ. එයි මම රෙකෝඩ් එක දෙන්නේ නැහැ. උඹලට එතකොට ඒ සර්ලාට කිසි අවුලක් කියන්න බෑ. මේකට එන්න තමයි ගැස්ත්‍රවල වලට ඔක්කොම මේ ප්‍රශ්න තියෙන්නේ. කොරණ බම්බුකුත් නැහැ. යන්න පුළුවන් උදේ පාන්දරටම ගිහින් ඉන්නවා. ආය දෙන්නේ නැහැ උඩත් මේවා. මේක මොන කරදරයක්ද? මේ අන්තිමට මං තමයි මේකේ වැරදිකාරයා. ඇයි හරියට ඉගෙන ගන්නෙත් නැහැ, කරගන්නෙත් නැහැ. කැන්සල් කරනවා. ඕන්නේ. නක් කරගන්න ඉන්න මේ පව් කියලා මේ අනුකම්පා කරපුවාම